සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉස්සර වෙලාම කියන්න ඕනේ මම මගේ පළවෙනි වීඩියෝ දෙකෙන් කාබනික සංයෝග හඳුන්වලා දීලා ක්‍රියාකාරීකාණ්ඩය හා ප්‍රමුඛතා ශ්‍රේණිය ගැන පැහැදිලි කිරීමක් කරා. අපි දැන් ඊළඟට එහෙනම් ඕගනික් ප්‍රතික්‍රියා සෙට් එකට හා පරිවර්තන සෙට් එකට බහිමු. මම අද වීඩියෝ එකෙන් ඕගනික් වල ප්‍රතික්‍රියා සෙට් එකෙන් කොටසක් තමයි කරන්නේ. ඒ ප්‍රතික්‍රියා සෙට් එක අද කරලා ඒ සෙට් එකේම පරිවර්තන සෙට් එකක් ඊළඟ වීඩියෝ එකෙන් ගේනවා. මම මේ ප්‍රතික්‍රියා කරන සෙට් එක මම මේ දැන් කියලා දෙන ප්‍රතික්‍රියා සෙට් එක හොඳට ඔලුවට දාගන්න. එතකොට පරිවර්තන සෙට් එකට ලේසියෙන්ම සෙට් වෙන්න පුළුවන්. හරි. අපි එහෙනම් වැඩි කතා නැතිව පාඩමට සෙට් වෙමු. අපි එහෙනම් මාතෘකාව දාගමු. කාබනික රසායනයේ ප්‍රතික්‍රියා එක දාගන්න. ෆීල්ඩ්ක්‍රාෆ්ට් ඒ ශෛලීකරණය ප්‍රතික්‍රියාව දාගන්න. බෙන්සීන් ඔයාලා දන්නවා බෙන්සීන්ගේ මේ මෙතන තියෙන මේ කාබන් පරමාණු තමයි කාබන් පරමාණු 6ක් තමයි තියෙන්නේ. ඒ කාබන් පරමාණු 6 වටාම H එක බැගින් තියෙනවා. බෙන්සීන් මෙතෙන්ට අපි එකතු කරනවා අම්ල හේලයිඩයක්. අපි දානවා නිර්ජලීය මාධ්‍ය නිර්ජලීය AlCl3 හැදෙනවා අපිට මෙහෙම සංයෝගයක්. මෙතන තවත් අතුරු ඵලයක් අපිට HX කියන්නේ හැලජනය. මේක විශේෂ කවුන්ට් එක ලියා ගන්න. නිර්ජලීය AlCl3 වෙනුවට වෙනත් ඕනෑම ලුවිස් අම්ලයක් භාවිතා කළ හැක. දාගන්න ඒ ලුවිස් අම්ල මම උදාහරණ ටිකක් කියන්නම්. BF3 AlBr3 FeCl3 මම කියන්න මේක තවත් වැදගත් කරුණක්. නිර්ජලීය AlCl3 භාවිතා කිරීමට හේතුව මේ යොදා ගන්නා ලුවිස් අම්ලය ජල විච්ඡේදනය වීම වැළැක්වීමට. ලියා ගන්න. නිර්ජලීය AlCl3 භාවිතා කිරීමට හේතුව යොදා ගන්නා ලුවිස් අම්ලය ජල විච්ඡේදනය වැළැක්වීමටයි. හරි. අපි දැන් මේ ප්‍රතික්‍රියාව අරගෙන ඒකෙන් අපි උදාහරණ ටිකක් බලමු. බෙන්සීන් ගත්තා. CH3 මේක ගත්තා. නිර්ජලීය AlCl3 දාමු. කෙලින්ම අපිට හම්බෙනවා බෙන්සීන් එක මේ හැලජනයේ කොටස කිවත් වෙලා ගිහිල්ලා බෙන්සීන්ට බැඳෙනවා. මෙන්න මේ කොටස. මෙතන තිබ්බ H එකත් එක්ක මේ හැලජනය එකතු වෙලා අපිට Cl හැදෙනවා. ඊළඟ උදාහරණය බලමු අපි. බෙන්සීන් ගත්තා. CH3 CH2 then Br දාමු අපි නිර්ජලීය BF3 දාමු. මෙහෙම ගත්තා. Br එකයි මෙතන H එකයි ගැලවිලා යනවා. මෙන්න මේ කොටස ලැබෙනවා අපිට. මේකේ HBr තමයි ඊළඟට ලැබෙන්නේ. තව උදාහරණ බලමු. බෙන්සීන් ගත්තා.
මෙතෙන්ට මං කිව්වා ඇතැම් අවස්ථාවලදී බෙන්සීන් දාහාර කාණ්ඩයක් විදිහට ගන්නවා කියලා. ඒකින්ද බෙන්සීන් දාලා ගන්නවා අපි. ඊට පස්සේ මෙතෙන්ට නිර්ජලීය ALC දාමු. මේ සංයෝගය අපිට වෙනවා. ආය HCl ලැබෙනවා. හරි. අපි කමන්නේ. අපි හොඳට උදාහරණ බලමු. තව උදාහරණයක් ගමු. බෙන්සීන් ගත්තා. මෙහෙම සංයෝගයක් දාමු. එතෙන්ට CH මේ ඔක්කොම මේක ඇවිල්ලා ආර කාණ්ඩයක් නේ. නිර්ජලීය AlCl3 දැම්මා. අපි දැන් මේක වෙනුවට බෙන්සීන් ඇවිල්ලා සෙට් වෙනවා. ඉතුරු කොටස මේ කොටසමයි. අපිට හම් වෙනවා මේ බෙන්සීන් එක තිබෙච්ච එකත් එක්ක ගැලවිලා HCl ලැබෙනවා. අපි මෙහෙම එකක් බලමු. මේකත් හරි. මේකට කෙලින්ම අපිට බෙන්සීන් දානවා. නිර්ජලීය AlCl3 මාධ්‍යයත් එක්ක. අපිට ලැබෙනවා බෙන්සීන් එක ඇවිල්ලා මේ Cl කොටස ගැලවෙනවා. CH3 HCl ම ලැබෙනවා. හරි මම මෙහෙම එකක් ගන්නවා. මෙහෙම එකක්. මෙහෙම අම්ලයි ලයිඩයක් ගමු. මෙහෙම දානවා. නිර්ජලීය FeCl3 හරි මේකත් හරි මේකත් හොඳ ප්‍රතික්‍රියාව. එහෙමද? නෑ මේක පට්ට වැරදි. මේක පට්ට වැරදි. හේතුව කියන්නම් මං මේ අපි ගත්ත සංයෝගය තියෙන්නේ මේක. මේක ඇවිල්ලා අස්ථායි. මේක මේ සංයෝග කෙලින්ම ඇවිල්ලා අස්ථායි. අපි මේකට මම හේතුව කියන්න එලිම ලියාගමු. මෙය අස්ථායි බැවින් නිර්ජලීය AlCd සමග එකවර යෙදිය නොහැක. එම නිසා බෙන්සල්ඩිහයිඩ් සංශ්ලේෂණය කිරීම සඳහා පහත ක්‍රමය භාවිතා කරයි. ඒ කියන්නේ මේක මේ බෙන්සින් එක දාලා මේ බෙන්සල්ඩිහයිඩ් අපිට කෙලින්ම නිර්ජලීය FeCl3 දාලා හදාගන්න බෑ. ඒ වෙනුවට අපි ක්‍රමයක් ගන්නවා. ඒක තමයි මේ ක්‍රමය. බෙන්සින් ගන්නවා දානවා කාබන් මොනොක්සයිඩ් සාන්ද්‍ර HCl නිර්ජලීය AlCl3 සමග අපිට හැදෙනවා බෙන්සල්ඩිහයිඩ්. හරි මේකට අපි කියනවා විශේෂ නමක් මේ ප්‍රතික්‍රියාවට. ලියාගන්න මෙය ගැටමාන් කෝක් ප්‍රතික්‍රියාව ලෙස හඳුන්වයි. දැන් මේ ලස්සන ප්‍රතික්‍රියාවක් තියෙද්දී අපිට හැබැයි මේ ප්‍රතික්‍රියාව දැන් භාවිත කරන්න බෑ. ඇයි ඒ? අපිට රිසෝස් බුක් එකේදී රිසෝස් බුක් එකේ මේ ෆීල්ඩ් ක්‍රාෆ්ට් ඒ සෛලීකරණය යටතේ මේ බෙන්සල්ඩිහයිඩ් නිපදවා ගන්න අපිට මෙන්න මේ ක්‍රමේ දීලා නැහැ. මොකද කරන්නේ? ඉතින් රිසෝස් බුක් එකෙන් පිට අපිට යන්න බෑ. ඒකින්ද අපි දැන් මම මේක දැනගන්න තමයි මේ කියලා දුන්නේ. ඉස්සරහට අපි ප්‍රතික්‍රියා කරද්දී ප්‍රතික්‍රියාව පරිවර්තන කරද්දී උනාට අපිට මේ මෙච්චර ලස්සන එකක් තිබිලා මේක භාවිත කරන්න වෙන්නේ නැහැ. රිසෝස් බුක් එකේ නැතුව කරලා
පිට කරලා විභාගෙට ගිහිල්ලා කොහොමද අපිට දැන් මේක කරපුවාම මේකෙන් පරිවර්තනයක් කරලා මේ සංයෝගය දාලා එහෙම කරන්න බෑ අපිට. රිසෝස් බුක් එකෙන් පිටනේ. ඒකින්ද තරු ලකුණක් දාලා ලියා ගන්න. කෙලින්ම ලියන්න කරන්න දෙයක් නැහැ. මේ විෂය නිර්දේශයට ඇතුළත් නෙවෙයි. ඒ කියන්නේ දැන් මේ කොටස විතරයි. දැන් මම එහා පැත්තේ කරපු මේ ෆීල්ඩ් ක්‍රාෆ්ට් ඒ සෛලිකරණයටද ඉතුරු ඔක්කොම ටික වළංගු වෙනවා. මේක නිපදවා ගන්න මේ ප්‍රතික්‍රියාව රිසෝස් බුක් එකේ දීලා නැහැ. ඒ හින්දා අපි පරිවර්තන කරද්දී ඉදිරියට මේක ගන්න වෙන්නේ නැහැ අපිට. හරි. දැන් ෆීල්ඩ් ක්‍රාෆ්ට් ඒ සෛලිකරණය කරන කියන පළවෙනි ප්‍රතික්‍රියාව ඉවරයි. අපි යන් එහෙනම් දැන් දෙවෙනි ප්‍රතික්‍රියාවට. දෙක ලියන්න. ඇල්කිල් හේලයිඩ ජලීය මධ්‍යසාරීය KCN සමග ප්‍රතික්‍රියාව. හරි අපි කෙලින්ම බලමු ප්‍රතික්‍රියාව. ඇල්කිල් හේලයිඩ් ගත්තා. KCN ගන්නවා අපි පොටෑසියම් සයනයිඩ් ජලීය මාධ්‍ය යටතේ. දානවා අපි මධ්‍යසාරයක් අපි නිකන් දාමු. නේද කෙලින්ම එතනෝල් දාමු. C2H5OH R කාණ්ඩයත් එක්ක සයනයිඩ් එක බැඳෙනවා. තුරු ඵලයක් විදිහට පොටෑසියම් එක මේ හැලජනේ බෙදිලා අපි ගමු KX කියලා. කෙලින්ම අපි බලමු මේකේ උදාහරණ. CH3Cl KCN ජලීය මාධ්‍ය යටතේ C2H5OH දැම්මා. CH3CN KCl අපි බලමු තව උදාහරණයක්. CH3CH2 Br දැම්ම KCN ජලීය මාධ්‍ය යටතේ C2H5OH CH3CH2 CN KBr CH3 තව උදාහරණ බලමු අපි. Br මෙතෙන්ටත් H මෙතෙන්ටත් Br එකක් දාලා ගමු. මෙතෙන්ටත් H එකක් මෙතෙන්ට කමන්නේ මෙතෙන්ට H ම දාමු. KCN C2H5OH මෙතන මොකද වෙන්නේ? මෙතන Br වෙනුවට සයනයිඩ් Br දෙකම වෙනුවට සයනයිඩ් දෙකක්ම බැඳෙනවා. CH3 මෙතෙන්ට සයනයිඩ් මෙතෙන්ට සයනයිඩ් අය KBr. තව උදාහරණයක් බලමු. මම වෙනස් උදාහරණ ගන්නේ. එතකොට හැම ආකාරයෙන්ම මේ ප්‍රතික්‍රියාව හොඳට තේරුම් යනවා. C2H5OH මෙතෙන්ට අයිඩින් වෙනකොට කෙලින්ම සයනයිඩ් එක බැඳෙනවා. මම මේ කියලා දෙන හැම ප්‍රතික්‍රියාවම හොඳට ඔලුවට දාගන්න. පරිවර්තන කරද්දී ඉස්සරහට ගොඩක් ලේසි වෙනවා. අපි බලමු මෙහෙම උදාහරණයක්. නියම උදාහරණයක් මේක. මේ ප්‍රතික්‍රියාවට එන නියම උදාහරණයක්. මම කිව්වනේ මම වෙනස් උදාහරණ ගන්න කියලා. C2H5OH දැම්මා. සයනයිඩ් ගත්තා. මෙතෙන්ට ගත්තා. නියම ප්‍රතික්‍රියාව හරියටම හරි නෙවෙයි පට්ට වැරදි. මේ ප්‍රතික්‍රියාව වැරදි. මේ ප්‍රතික්‍රියාව වැරදි. ඒකට හේතුවත් මම දැන් කියන්න. ලියා ගන්න. මම මේ කියන පොයින්ට් ඔක්කොම ටික හොඳට ලියා ගන්න. ක්ලෝරෝබෙන්සීන්. දැන් මේ මම මේ බෙන්සීන්ගේ නම ක්ලෝරෝබෙන්සීන්. බෙන්සීන් එකට ක්ලෝරින් එකක් බෙදෙනවා. ක්ලෝරෝබෙන්සීන්
ක්ලෝරෝබෙන්සීන් වල ක්ලෝරින් හා බෙන්සින් අතර බන්ධනය පහත ආකාරයට සංප්‍රයුක්ත ව්‍යුහ සාදාගෙන පවතී. හරි. හරි. මේ තව එකක් කියන්න ඕනේ. දැන් මේ ප්‍රතික්‍රියා සමහර වෙලාවට ඒවා වෙන වෙනම මේ කියන්නේ හඳුන්වනවා. දැන් සමහර ප්‍රතික්‍රියා කියනවා කාබන් අඩු කරන ඒවා. කාබන් පරමාණු සංඛ්‍යාව වැඩි කරන සංඛ්‍යාව. එහෙම මේ එක ගොඩේ අරගෙන මේ කාබන් සංඛ්‍යාව අඩු කරන මේ ප්‍රතික්‍රියා, එහෙම කාබන් සංඛ්‍යාව වැඩි කරන ප්‍රතික්‍රියා කියලා මේ පිළවල් වලට බෙදලා එහෙම ප්‍රතික්‍රියාක ඒක වැදගත් නෑ. ඒකින් හින්දා මම වෙනම ඒ වෙලාවට කියන්න. දැන් මේකට පොයින්ට් එකක් දාලා ලියා ගන්න. මේ ප්‍රතික්‍රියාව කාබන් පරමාණු සංඛ්‍යාව එකකින් ඉහළ නංවා ගැනීමට භාවිතා කළ හැක. ඒ මොකක්ද? ඇයි අපි දැන් කරපු උදාහරණ බලන්න. මෙතන මම පළවෙනි උදාහරණය ගන්න. CH3Cl තියෙන්නේ පොටෑසියම් සයනයිඩ් දානවා. මෙතෙන්ට කාබන් පරමාණු සංඛ්‍යාව CH3CN කියන්නේ මේ C කියන්නේ සයනයිඩ්. සයනයිඩ් කියන්නේ මෙතන මේ සයනයිඩ් කියන්නේ කාබනුයි නයිට්‍රජනුයි බැඳලා තියෙන්නේ. දැන් එතකොට මෙතන එක පරමාණුව මෙතෙන්ට එද්දි කාබන් දෙකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව කාබන් පරමාණු එකකින් ඉහළ නංවනවා. හරි. දැන් අපි එක පැත්තකින් තියලා මං කියවනේ දැන් ක්ලෝරෝබෙන්සීන් වල ක්ලෝරින් හා බෙන්සීන් අතර බන්ධනයේ පහත ආකාරයට සංප්‍රයුක්ත ව්‍යුහ සාදාගන්න කියලා. මෙන්න එක. මෙන්න ක්ලෝරින් තියෙන්නේ මෙහෙම. එකසර යුගල් 3ක් තියෙනවා. මේ එකසර යුගලයක් මේ බන්ධනයට දෙනවා. ක්ලෝරින් වලයි බෙන්සීන් අතර තියෙන බන්ධනයට දෙනවා. ඊට පස්සේ මේ බෙන්සීන් වල තියෙන ද්විත්ව බන්ධනයක් මෙතෙන්ට කැඩෙනවා. මේක සංප්‍රයුක්ත ව්‍යුහයක් හින්දා දෙපැත්තටම හිතලා ගහනවා. මේ වගේ සංයෝගයක් අපිට ලැබෙනවා. මේ ද්විත්ව බන්ධනය මෙහෙම තියෙනවා. මේ ක්ලෝරින් අතර තියෙන එකසර යුගලයක් දුන්නම මෙතෙන්ට ද්විත්ව බන්ධනයක් ඇවිල්ලා මේ ක්ලෝරින් වලට එක සරයක් යුගලයක් නැති වෙන හින්දා මෙතෙන්ට ධන 1යි. මෙතන බන්ධනය මෙතෙන්ට දුන්නා. මෙතෙන්ට ඍණ 1. දැන් මෙහෙම දැන් මේ මම විස්තරي කියන්නම් මේකේ. සංප්‍රයුක්ත මුහුම තුලදී ලියා ගන්න. සංප්‍රයුක්ත මුහුම තුලදී ක්ලෝරින් හා බෙන්සීන් අතර ඒ කියන්නේ මේ ක්ලෝරින් හා බෙන්සීන් අතර දැන් මෙහෙම සංයෝගයකුත් තියෙනවා, මෙහෙම තනි බන්ධනයක් තියෙන එකකුත් තියෙනවා. ක්ලෝරින් හා බෙන්සීන් අතර බන්ධනය තනි බන්ධනයටත් ද්විත්ව බන්ධනයටත් අතරමැදි ස්වරූපයෙන් පවතින අතර එය මේකට කියන අපි නමක් ආංශික ද්විත්ව බන්ධනය. එය ආංශික ද්විත්ව බන්ධනය ලෙස හැඳින්වේ. මෙහෙම ලියාගන්න. මෙම ආංශික ද්විත්ව බන්ධනය
ද්විත්ව බන්ධනයේ බන්ධන ශක්තිය තරමක් ඉහළ බැවින් ක්ලෝරින් ඉවත් කර CN කාණ්ඩය ආදේශ කිරීම අපහසු වේ. මේ සංපයුක්ත මුහුම තුළ ක්ලෝරින් හා බෙන්සීන් අතර බන්ධනයේ තනි බන්ධනයකුත් ද්විත්ව බන්ධනයකුත් අතරමැදි ස්වරූපයෙන් තමයි තියෙන්නේ. ඒකට කියනවා අපි වෙනම නම. ඒකට කියනවා ආංශික ද්විත්ව බන්ධනය කියලා. මේ ආංශික ද්විත්ව බන්ධනයේ බන්ධන ශක්තිය තරමක් ඉහළයි. ඒ හින්දා අපිට මේ ක්ලෝරින් එක ඉවත් කළා CN කාණ්ඩය ආදේශ කරන්න එහෙම ලේසි නෑ. ඒක හින්දා අපිට දැන් මේ Cl ක්ලෝරෝබෙන්සීන් වලට KCN දාලා එතනෝල් මාධ්‍යයේ මේ සංයෝගය අපිට ගන්න බෑ. හරි. දැන් දෙවෙනි ප්‍රතික්‍රියාවත් ඉවරයි. ඊට පස්සේ තුන්වෙනි ප්‍රතික්‍රියාවට මම ගන්නවා ඇල්ඩිහයිඩ් හා කීටෝන ඔක්සිහරණය ඇල්ඩිහයිඩ් හා කීටෝන ඔක්සිහරණය මේකෙදි අපි සිම්පල් A දාලා ගමු. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් සමග ප්‍රතික්‍රියාව දාගන්න ඇල්ඩිහයිඩ් හා කීටෝන කියලා කිව්වේ මම. ඒකින්දා මෙතන ඇල්ඩිහයිඩයක් එක්ක මේක ඇල්ඩිහයිඩයක් කීටෝනත් මේ දෙකටම වළංගුයි. ඇල ඉරක් ගැහුවා ආර් කාණ්ඩයකුත් දැම්ම මේ ඇල්ඩිහයිඩ් එක කීටෝනකි. අපි මේකේ පළවෙනියටම දාන්නේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ්. අපි දෙවෙනියට දාන්නේ H3O+ ප්‍රබල අම්ලය. අපි මම මේකේ මේ ඊතලේ රෝම ඉලක්කම් 1 2 දාලා තින්නේ ලිතියම් ඇලුමිනියම් හයිඩ් දැම්මට පස්සේ තමයි H3O+ දාන්නේ. මේකෙදි මම මෙහෙම කියන්නම්කෝ. හැදෙන සංයෝගය මෙහෙමයි. මේ මෙතෙන්ට ආපු H1යි මෙතෙන්ට ආපු H1යි ආවේ කොතනින්ද කියලා හරියටම කියන්න. ඒකට මම මේ ප්‍රතික්‍රියාව ආයෙ පාරක් ලියලා හරියට පැහැදිලි කරලා දෙන්නම්. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ්. හරිද? මං කිව්වේ දෙවෙනියට දානවා කියලා H3O+ නේ. මම මේක H3O+ අතු පෑනෙන් ලියන්න. දැන් මෙතන මේ තියෙන ඔක්සිජන් එක මෙහෙම තියමුකෝ නිකන්. මෙහෙම මේ H එකක් තියෙනවා. මෙහෙම මේ R එකක් තියෙනවා. හරිද? මේ H3O+ වල තියෙන H එකක් ගැලවිලා තමයි මෙතන ඔක්සිජන්ට සම්බන්ධ වෙන්නේ. එතකොට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක තියෙන H එක තමයි මෙතෙන්ට එන්නේ. එක H එකක් තමයි මෙතෙන්ට එන්නේ. මෙහෙම තමයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. හරි. දැන් අපි බලමු උදාහරණ ටික. මම මෙහෙම ගන්නම්. මම මේක කියලා දුන්නේ මේකෙන් මම උදාහරණ ටිකක් කරලා පෙන්නන්න මේක ගන්නක නැත්තම් පැටලෙනවා. මම මේ සංයෝගය ගන්නම්කෝ. මේකට මම පළවෙනිම දාන්නම් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ්. දෙවෙනියට දානවා මම H3O+. දැන් මේකේ ගානක් නැහැ. දැන් මේකේ හොයවා ඉන්න දෙයක් නැහැ. කෙලින්ම H3O+ වල තියෙන H එක තමයි මේ ඔක්සිජන් ගාවට එන්නේ. OH එකක් එනවා. මේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් කියලා තියෙන H එක මෙතෙන් එනවා. මෙතන ටික R එක.
මම තව උදාහරණයක් කරන්න. මේකෙම මම ගන්නවා ලිතියම් ඇලුමිනියම් D4 ඩියුටීරියම්. H3O+ ගන්නම්කෝ. දැන් මං කිව්වා මේ H3O+ වලින් තමයි ඔක්සිජන්ට H එක යන්නේ. ඒකින්ද මෙතන කෙලින්ම කොහොමත් OH වෙනවා. ලිතියම් ඇලුමිනියම් වල හයිඩ්‍රයිඩ් වල මේකේ ගත් උදාහරණ හයිඩ්‍රයිඩ් වල H එක තමයි ගාවේ. දැන් මෙතන හයිඩ්‍රයිඩ් නෙවෙයි ඩියුටීරියම් තියෙන. ඒකින්ද මෙතෙන්ට D එක එන්නේ. මෙතෙන්ට H එක. මෙතෙන්ට අතාරින්න මේකෙන් සංයෝග ගත්තේ. එකෙන් බලමු අපි තව එකක්. මේකේ මම ගන්නවා කොහොමත් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ගන්නම්කෝ. දෙවෙනියට ගන්නවා මම D3O+. දැන් මං කිව්වා මේ කලින් අපි කිව්වා මෙතන D එක යන්නේ. එහෙනම් දැන් ඔක්සිජන් ගාව තියෙන එකට ඒ කියන්නේ මෙතෙන්ට ඔක්සිජන් එකයි O D වෙනවා. මෙතෙන් H එකයි මෙතෙන් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් මයි. ඒ කියන්නේ H මයි තියෙන්නේ මෙතෙන්ට කොහොමත් H එක ඉන්නේ. අන්තිමේටම ගන්නම් මම මෙහෙම. ලිතියම් ඇලුමිනියම් D4 D3O+ මේකේ ඔක්සිජන් ගාවට D කාබන් මෙතෙන්ටත් D මයි සෙට් වෙන්නේ. හරි. මම මේ දෙක වෙන වෙනම දාන්නයි කියලා කියලා දෙන්න. ඒ කියන්නේ මේ දෙකම එකවර යොදන්න නැති වෙන්න හේතුව මම කියන්නම්. මෙහෙම ලියාගන්න. මෙහිදී ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් සමග ජලය එකවර යොදන්නේ නැත කියලා ලියාගන්න. ඊට හේතුව මම කියන්නම් ලියාගන්න. ඊට හේතුව ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් හි පවතින ප්‍රබල ඔක්සිහාරක ස්වභාවයෙන් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් හි ස්වභාවයෙන් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් විසින් කිලියු ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් විසින් ජලය H2 බවට ඔක්සිකරණය කළ හැකි නිසාය. දැන් මේ ඇල්ඩිහයිඩ් හා කීටෝන ඔක්සිහරණය යටතේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් සමග තවත් විශේෂ ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒක ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක විතරයි වෙන්නේ. ඒකින්ද මේ තරු ලකුණක් දාලා ලියා ගන්න. ඇල්ඩිහයිඩ් හා කීටෝන වලට අමතරව කාබොක්සිලික් කාබොක්සිලික් අම්ලද ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් මගින් ඔක්සිහරණය වේ. ප්‍රතික්‍රියාව දාගන්න කාබොක්සිලික් අම්ලයක් දාගත්තා. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් H3O+ දැම්ම.
H3+ වල තියෙන නෑ දැන් මේකෙදි මෙතෙන්ට ඇවිල්ලා OH නෙවෙයි සෙට් වෙන්නේ. මේකෙදි H දෙකක් මෙහෙම එනවා. මෙතන මේ OH එක එහෙම තියෙනවා. මේක මේ ප්‍රතික්‍රියාව වෙන්නේ ඇල්ඩිහයිඩ් හා කීටෝන සමග ඔක්සිහරණයේදී ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාපුවාම. දැන් මේක දැක්කම පේනවා කාබොක්සිලික් අම්ලයක් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් සමග ප්‍රතික්‍රියා කරපුවාම ප්‍රාථමික මධ්‍යසාරයක් තමයි ලැබෙන්නේ. ඒකත් පොයින්ට් එකක් නේද? මේක ලියාගමු. මේ අණුව ලියාගන්න. මේ අණුව කාබොක්සිලික් අම්ලයක් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් සමග ප්‍රතික්‍රියා කිරීමේදී ප්‍රාථමික මධ්‍යසාරයක් ලැබේ. ප්‍රාථමික මධ්‍යසාරයක් ලැබේ. මම ඒ විදිහට ගත්තේ සිම්පල් A ගත්තේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් සමග මම B ට ගන්නවා සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් සමග. ඒකේ ප්‍රතික්‍රියාවත් ඒ විදිහම තමයි. ඇල්ඩිහයිඩ් හෝ කීටෝන ඒකින්ද මෙහෙම දාගත්තා. මේකෙදිත් එහෙම තමයි. පළවෙනිටම දානවා සෝඩියම් බෝරෝහයිඩ්‍රේට්, දෙවෙනියට දානවා H3O+. මම මේ H3O+ කියන එක රතු පෑනෙන් දාන්න. H3O+. දැන් මේකෙදී ලැබෙන්නේ ඒකෙත් අර විදිහම තමයි. මෙතෙන් ඔක්සිජන් එක H එක එන්නේ H3O+ වලින්. මෙතෙන්ට H එක එනවා අපිට සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් වලින්. මේ සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් සමග අර මං උඩදී ගත්තා වගේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් කාබොක්සිලික් අම්ල සමග ප්‍රතික්‍රියා කරලා ඔක්සිහරණය වුණාට සෝඩියම් බෝරෝහයිඩ් සමග කාබොක්සිලික් අම්ල ඔක්සිහරණය වෙන්නේ නැහැ. ඒක හින්දා මෙහෙම ලියාගන්න. කාබොක්සිලික් අම්ල සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් මගින් ඔක්සිහරණය නොවේ. පොයින්ට් එකක් විදිහටම දාගන්න. මම මේ ඇල්ඩිහයිඩ් හා කීටෝන ඔක්සිහරණය යටතේ තුන්වෙනියට ගන්නවා H2 සහ නිකල් සමග. ඒකේ ප්‍රතික්‍රියාවත් මේ වගේමයි. H2 නිකල් දාලා රත් කරනවා. මේකෙත් අර සංයෝගයමයි හැදෙන්නේ. කියන්නේ මධ්‍යසාරයක්. හතරවෙනිට ගන්නවා. ඒ කියන්නේ සිම්පල් D වල විදිහට සෝඩියම් හා එතනෝල් සමග. සෝඩියම් හා එතනෝල් සමග. කත් මේ වගේ දාගන්න. සෝඩියම් එතනෝල් දානවා. සෝඩියම් සමග දෙවෙනිට දාන අපි ජලය. කෙත් මධ්‍යසාරයක් තමයි ලැබෙන්නේ. මම පස්වෙනිට ගන්නවා ක්ලෙමෙන්සන් ඔක්සිහරණය. එකත් වැදගත් ප්‍රතික්‍රියාවක්. මේකත් දාගන්න. මෙහෙම ගත්තා. සිංක් රසදිය සාන්ද්‍ර HCl. මේකෙදී මෙතන OH එකක් නෙවෙයි මේ දෙකම H දෙකක්මයි සෙට් වෙන්නේ.
H2ක් මේ සෙට් වෙන්නේ අනිත් එක මේ තියෙන එක. හරි. දැන් අපි මේ ඇල්ඩිහයිඩ් හා කීටෝන ඔක්සිහරණය කියන එකේ උදාහරණ බලමු. මේ අපි ගත්ත පහටම උදාහරණ බලමු. මේව ගන්නවා. එකට දානවා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ්. දෙකට දාන්නම් D2O CH3 මෙතෙන්ට ඔක්සිජන් එක D සෙට් වෙන්නේ. මෙතන තියෙන H එකයි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් වලින් H එකක් ආයනවා. තව එකක් බලමු අපි දැන් බලමු කීටෝන එක සලකමු. මේකට දාමු සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් දාමුකෝ. සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් දෙවෙනිට ජලය දානවා. මෙතන OH එකයි මෙතෙන් CH3 මෙතෙන් H. තව උදාහරණ බලමු. වෙනස් විදිහේ උදාහරණ තමයි බලන්නේ. කියන්නේ CH3 මම මේ ඇල්ඩිහයිඩ් එක ගන්නවා. මේකට දානවා සිංක් Hg සාන්ද්‍ර HCl. ඒ කියන්නේ ක්ලෙමන්සන් ඔක්සිහරණය කරනවා. මේකේ දියන්නේ තෙන්ට H2ක්ම ඉන්නේ. ඒ කියන්නේ මේ මොකද්ද? CH3 කියන එක නෙමෙයි. ඔව්. අපි තව උදාහරණයක් බලමු. මේකටත් මම දානවා සිංක් රසදිය සාන්ද්‍ර HCl H2ක්ම ඉන්නේ. CH3 ඒ කියන්නේ මේක මේ CH2 මෙතන CH3 කියන එක. මේකම තමයි මේ තියෙන්නේ. හරි. අපි තව එකක් උදාහරණයක් බලමු. අපි දැන් මම කියවනේ පහෙන්ම කරනවා කියලා අර මන්ට මතක විදිහට H2 නිකල් දාලයක් අපි කරේ නැද්ද උහිද? දාගන්න H2 නිකල්. මේක දිහා සාමාන්‍ය විදියට OH එක වෙනවා. මෙතන H එක වෙනවා. මෙතන තියෙන CH3 එක හැම තියෙනවා. මේක බලමු. තව වෙනස් උදාහරණයක්. මෙහෙම ගත්තා. මෙහෙම සෙට් කරා. සිංක් රසදිය සාන්ද්‍ර HCl මෙතෙන් CH3 මං කිව්වා ක්ලෙමන්සන් ඔක්සිහරණයේදී H2ක්මයි සෙට් වෙන්නේ. H2ක්මයි මෙතෙන්ට CH2 යයි මෙතෙන්ට මේ H2 සෙට් වුණා. දැන් හරි CH2 හරි. මෙතන තියෙන CH2 එක හැම අපි හැම තියෙනවා. මේකට වෙනවා කිසිම දෙයක් වෙන්නේ නැහැ. තව උදාහරණයක් බලමු. මෙහෙම එකක් බලමු. අනේ මේ කලින් උදාහරණයක් ගමුකෝ. මේකම ගත්තා. ඒකේ H2 නිකල් දානවා. මේකදී ආර්ක විදිහටම වෙනවා. ඒ කියන්නේ දැන් මේක සුපුරුදු විදිහට මෙතන OH එකයි මෙතෙන්ට H එකයි එනවා. මෙතෙන් CH2 එක වෙනවා. මේක මෙහෙම තියෙනවා. මෙහෙම ගන්නකො. මෙහෙම තියෙනවා. මෙතනදී අපි ඉස්සරහට ප්‍රතික්‍රියා කරනවා ඇල්කින හා ඇල්කයින හයිඩ්‍රජනීකරණය කියලා. ඒ යටතේදී අපි ප්‍රතිකාරකට ගන්නවා H2 නිකල් කියලා. හයිඩ්‍රජනීකරණය වෙද්දී මෙතෙන්ට කෙලින්ම මෙතෙන්ට H එකයි මෙතෙන්ට H එකයි එනවා. මේ කියන්නේ මේ ද්විත්ව බන්ධනේ ගැලවිලා H2ක් තමයි සෙට් වෙන්නේ. එතකොට වෙන්නේ මෙතෙන්ට H එකක් එනවා. ආයෙ මෙතන දැන් CH2 නේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෙහෙම CH2 තියෙන්නේ මෙහෙමනේ. හරි.
අතන දිත්ත බන්ධනය කැරවිලා දැන් මෙතෙන්ට එක එච්චයක් ගියා. තව එච් එකක් මෙතෙන්ටත් යනවා. ඒ කියන්නේ මේක අපිට ගන්න පුළුවන් මෙහෙම මේ CH2 CH2 CH3 මේ සංයෝග තමයි මේ තියෙන්නේ. ඒක ඉස්සරහට මම කරන ප්‍රතික්‍රියාව ඇල්කින හා ඇල්කයින හයිඩ්‍රජනීකරණය යටතේ. තව උදාහරණයක් බලමුනේ. ඔව් තව උදාහරණ බලමු. මේ ගන්න CH3 දැම්මා. මම දාන මේක එකට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දෙකට දානවා ජලය. මං කියපු එක හොඳට මතක තියෙනවා නම් ඉස්සලාම මේක කරමුකෝ. ඉස්සලාම මේක ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් විදියට හයිඩ්‍රයිඩ් මගින් සුපුරුදු විදියට මෙතන OH එක මෙතන ජලයෙන් ලැබෙන H එකයි මෙතන CH3 එක මෙහෙම තියෙනවා. මං කියපු එක මතක නම් කාබොක්සිලික් අම්ලද ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක ඔක්සිහරණය වෙනවා. එතකොට වෙන්නේ මේ OH එක මෙහෙම තියෙනවා. මෙතෙන්ට කෙලින්ම H2 කියන එක තමයි වෙන්නේ. H2 එනවා. ඒක තමයි වෙන්නේ. හරි. අපි තව කමන්න එක උදාහරණයක් බලමුකෝ. එකක් වැදගත් වෙනවා. එක උදාහරණයක් බලමු. දැන් මේ ඇල්ඩිහයිඩ් කීටෝන ඔක්සිහරණය යටතේ තවත් උදාහරණයක් ගන්නම් මම. මෙතෙන්ට OH දාලා මෙතෙන්ට CH3 ගන්නවා. අර කලින් උදාහරණයම තමයි. ඒකට මම දාන්නේ හැබැයි එකට සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් දානවා, දෙකට ජලය දානවා. මම කිව්වා මතකද සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් මගින් කාබොක්සිලික් අම්ල ඔක්සිහරණය වෙන්නේ නැහැ. ඒකින් හින්දා කාබොක්සිලික් අම්ලයට කාණ්ඩයට මෙතන මොකවත් වෙන්නේ නැහැ. ඒ වුණාට මෙතන තියෙන මේ කීටෝන කොටසට ඔක්සිහරණය වෙනවා. ඒ කියන්නේ මෙතන ජලයේ තියෙන H එකත් එක්ක මෙතන OH එනවා. Oත් එක්ක එකතු වෙලා මෙතන CH3 එක හැම තියෙනවා. සෝඩියම් බෝරෝහයිඩ් වලින් එක H එකක් එනවා. හරි. ඇල්ඩිහයිඩ් හා කීටෝන ඔක්සිහරණය කියන ප්‍රතික්‍රියාවෙන් පස්සේ මම යනවා හතරවෙනි ප්‍රතික්‍රියාවට දාගන්න මධ්‍යසාර හැලජනීකරණය. ඒකේ සිම්පල් A දාගන්න මධ්‍යසාරයක් ගත්තා. පළවෙනිම දානවා මම PCl3 දාලා රත් කරනවා. දෙවෙනියට මම PCl5 දාලා රත් කරනවා. තුන්වෙනියට මම SOCl2 දාලා රත් කරනවා. හතරවෙනියට HCl එක සිංක් ක්ලෝරයිඩ් දානවා. මෙතන හැලජනයක් තමයි ලැබෙන්නේ. මේ ප්‍රතික්‍රියාවෙන් මධ්‍යසාරය හැලජනයක් වෙන එක තමයි වෙන්නේ. මේ පොයින්ට් එක දාගන්න. මේක ටිකක් වැදගත් වෙයි. මම ලියන්න මේ අතරින් මේ කියන්නේ මේ දාන ප්‍රතිකාරක අතරින් වඩාත් කාර්යක්ෂම වඩාත් කාර්යක්ෂම වන්නේ SOCl2 යොදා රත් කිරීමයි කියලා. හරි ඒක හරි. ඊට පස්සේ මම B සිම්පල් B වලට යනවා. මධ්‍යසාරයකට PBr3 දාලා රත් කරනවා. HBr දානවා.
දෙවෙනියට HBr දානවා. කියන්නේ පළවෙනි එකට PBr දාලා රත් කරන්න පුළුවන්. තවත් එකක් විදිහට HBr දාන්න පුළුවන්. ඊට පස්සේ රතු phosphorus දාන රතු P4 කියලා දාගන්න විදිහනේ. රතු P4 Br2 එතනින් කත් හැලජනයක් Br වල මේ Br alkyl halide එහෙන් වෙනවා. Br එක මේකෙදී alkyl halide chlorine එක සෙට් වෙනවා. මේකට එහා පැත්තෙන් කරන්න. තව වැදගත් පොයින්ට් එකක් තියෙනවා මේකේ. C කොටස කරේ නෑනේ. C කොටසත් කරලා මම මධ්‍යසාරයක් ගන්නවා. මෙතන OH එකක් රතු phosphorus ධන I2 අනිත් එකද HI alkyl halide iodine එක. හරි. දැන් මේ තුනට මම තුනට පස්සේ වැදගත් පොයින්ට් එකක් කියලා දෙන්නම්. මේක ලියාගන්න. මධ්‍යසාර මෙන්ම කාබොක්සිලික් අම්ලද PCl3 හෝ PCl5 තුල රත් කිරීම මගින් අම්ල ක්ලෝරයිඩ් අම්ල හේලයිඩ් නෙවෙයි. ඇයි ඒ මේකදී අපි දාන්නේ PCl3 හා PCl4 PCl5 විතරයි. මේ කාබොක්සිලික් අම්ල වලට දාන්නේ. ඒකෙන් හින්දා අපිට ලැබෙන්නේ අම්ල ක්ලෝරයිඩ්. ලබාගත හැක අම්ල ක්ලෝරයිඩ් ලබාගත හැක. දාගන්න ප්‍රතික්‍රියාව මධ්‍යසාර කාබොක්සිලික් අම්ලය PCl3 හෝ PCl5 දාලා රත් කරා කෙලින්ම අපිට සෙට් වෙන්නේ අම්ල ක්ලෝරයිඩ්. මම අද මේ වීඩියෝ එකකින් කරන අවසාන ප්‍රතික්‍රියාව විදිහට ගන්නවා සයනයිඩ් ජල විච්ඡේදනය. සයනයිඩ් ජල විච්ඡේදනය ප්‍රතික්‍රියාව මෙන්න මේක. තෙන්ද ගන්නවා අපි ආම්ලික ජලය. ආම්ලික ජලය කියන්නේ H3O+ තමයි. කෙලින්ම අපිට සෙට් වෙන්නේ ලැබෙනවා කාබොක්සිලික් අම්ලයක්. ඇමෝනියා පිට වෙනවා. මේක ලැබුණේ කොහොමද? නිකන් ඒක ඒක කියලා දුන්නේ නැතුව නිකන් අපිට ඒක හරියට තේරෙන්නේ නැහැ. එහෙනම් ඉන්නකෝ බලන්න මම කියලා දෙන්නම්. මෙහෙමනේ තියෙන්නේ මේ සයනයිඩ් එක. මේකෙත් දන්නවා මේ ත්‍රිත්ව බන්ධනේ මේ කාබන්ට මෙතන ඩෙල්ටා +3යි නයිට්‍රජන්ට ඩෙල්ටා-. මෙතන මං ජලය මෙහෙම ගන්නවා. මේ ආම්ලික ජලය මෙහෙම. මෙතන OH ඩෙල්ටා- H ඩෙල්ටා+. හරිද? මේකෙදි වෙන්නේ මෙහෙම එකක්. මේ R මෙහෙම තියෙනවා, කාබන් මෙහෙම තියෙනවා. ඩෙල්ටා දන්ට ගිහිල්ලා ඩෙල්ටා දනට ඔක්කොම OH- ගිහිල්ලා සෙට් වෙනවා. OH සෙට් වෙනවා. ඇමෝනියා මේ H ට ගිහිල්ලා
මේ H N වට ඔක්කොම සෙට් වෙනවා. එතකොට ඇමෝනියා ලැබෙනවා අපිට. දැන් මේක නෙමෙයි හැබැයි මෙතන තියෙන්නේ. මේ තියෙන තෘතීක මධ්‍යසාරය නෙමෙයි මෙතන තියෙන කාබොක්සිලික් අම්ලය. දැන් මේක හදාගන්නේ කොහොමද? දැන් අපි කරන්නේ මේ හැදිලා තියෙන තෘතීක මධ්‍යසාරයෙන් නෑ තෘතීක මධ්‍යසාරයෙන් නෙමෙයි මේක. මේ තෘතීක මධ්‍යසාරයෙන් නම් OH එක ආකාරණ තුනක් තියෙන්න ඕනේ. මේ හැදිලා තියෙන එකෙන් එක ජල අණුවක් ගැලවෙනවා. ජල අණුවක් ගැලවෙන්නේ මේ මෙහෙම. මේ මෙතනින් මේක ජල අණුවක් ගැලවෙනවා. ජල අණුවක් ගැලවුණාම මොකක්ද සිද්ධ වෙන්නේ? කාබොක්සිලික් අම්ලය. මේ ප්‍රතික්‍රියාව වෙන්නේ ප්‍රතික්‍රියාව හැදෙන්න මෙන්න මේ විදිහට තමයි. මේ කාට හරි වැඩි දුර දැනුමට ඕන නම් මේක දාගන්න. නැත්තම් මේ ප්‍රතික්‍රියාවට මේක වෙන්නේ කොහොමද කියලා කවුරුත් අහන්නේ නැහැ. දැන් ඔයාගෙන් ඇවිල්ලා මේ ප්‍රතික්‍රියාව ලියලා මේක ආවේ කොහොමද? එහෙම කවුරුත් අහන්නේ නැහැ. වැඩි දුර දැනුමට තමයි මම මේ කියලා දුන්නේ. තව පොයින්ට් එකක් මේ සයනයිඩ් ජල විච්ඡේදනයටම කියලා දෙන්නම්. මේ ආම්ලික ජලයේ තියෙනව නේද? මේ ආම්ලික ජලය වෙනුවට තනුක H2SO4 තනුක HCl වැනි අම්ල කෙලින්ම භාවිතා කළ හැක. ඒ කියන්නේ මේ සයනයිඩ් එකක් ගන්නවා අපි මේ ආම්ලික ජලය වෙනුවට තනුක H2SO4 තනුක HCl වැනි ප්‍රබල අම්ල කෙලින්ම භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ CH3 CH2 CN ආම්ලික සයනයිඩ් ජල විච්ඡේදනයට උදාහරණයක් අපි බලමු. මේ CH3 CH2 CN මේකට H3+ දැම්මා කෙලින්ම කාබොක්සිලික් අම්ලය තමයි හැදින්නේ. මේ CH3 CH2 කියන R කොටස එහෙම තියෙනවා, R කාණ්ඩ කොටස එහෙම තියෙනවා. කාබොක්සිලික් කොටසක් බැඳෙනවා. උදාහරණය ගත්තේ මේ උදාහරණයේදී මේ බෙන්සීන්ට CN කාණ්ඩය මැදිලි තියද්දී H3+ දාද්දී කිසිම ප්‍රශ්නයක් නැතුව මේ බෙන්සෝයික් අම්ලය ලැබෙනවා අපිට. ඇයි මේ කාබන් හා නයිට්‍රජන් අතර තිත්ත බන්ධනයේ නයිට්‍රජන් ගැලිලා තමයි මේ H3+ දාද්දී බෙන්සෝයික් අම්ලය ලැබෙන්නේ. ඒකින්ද මේ ප්‍රතික්‍රියාව කිසිම ගැටලුවක් නැතුව වෙනවා. මම අදට මේ ප්‍රතික්‍රියා සෙට් එකෙන් වීඩියෝ එක නතර කරනවා. මම ඊළඟ වීඩියෝ එකෙන් මේ කරපු ප්‍රතික්‍රියා සෙට් එකට අදාළව පරිවර්තන සෙට් එකක් කරනවා. මම ඉස්සරහටත් මේ විදිහටම ඉතුරු පාඩම් ටිකක් තිතනම කරලා දෙනවා. අපි මහන්සිලා ටික කරලා මේක කොහොම හරි ගොඩ දාමු. මම ඉස්සරහට විශේෂ වැඩපිළිවෙල ටිකක් යොදනවා. ඔයාලා දන්න යාළුවෝ හැමෝටම මේක කියන්න. අපි ඉස්සරහටත් සුපිරියටම මේ වැඩ ටික හොඳට කරගෙන යමු. මම සියලුම පාඩම් වල එක කොටසක්වත් අඩු කරන්නේ නැතුව ඔක්කොම හොඳට කියලා දෙනවා. හරි එහෙනම් වැඩ ටික හොඳට කරගෙන යන්න.